රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. මහා සංඝරත්නයේ ඥාතීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක්. මහර බන්ධනාගාර ගැටුමෙන් රජයට පාඩුව රුපියල් කෝටි 6කට වැඩි බව හෙළිවෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආරම්භ කළ ව්‍යාපෘති 800ක් යාපාලන රජය නතර කළ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. හෝමාගම පොලිසිය වසර 10ක් නීති විරෝධීව නල ජලය ලබාගෙන ඇති බව අනාවරණ වෙයි. මෙරට කොවිඩ් සුවවීම 85% ආසන්න බව සෞඛ්‍යංශ පෙන්වා දෙයි. කොවිඩ් හේතුවෙන් දෙබරනේ වෛද්‍යවරු 10 දෙනෙක් මිය යති. තවත් 15 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන්. ශිහාන් ජයසූරිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව රට හැරයයි. ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලන 71ක් සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් පත් කෙරේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහා සංඝරත්නය වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගම දිරිදේ සිදු කෙරෙනි. රක්ෂණ සහතිකපත් පිරිනැමීම අගමැතිතුමාතින් සිදුවිය. සංඝයා වහන්සේගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල් ගතවීමකදී දිනකට රුපියල් 10 බැගින් රුපියල් 15000ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරන ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25000ක උපරිමයක් දක්වා ගෙවීම සිදු කිරීම මෙම රක්ෂණ ක්‍රමයට අයත්ය. මේ සඳහා රුපියල් 2000ක මුදලක් වාර්ෂිකව ගෙවිය යුතුය. එය පුණ්‍ය කටයුත්තකදී සදහැවතුන්ට පූජා කිරීමේ හැකියාව ඇත. ඉදිරියේදී මෙම රක්ෂණ අවස්ථාව අන්‍යාගමික පූජකතුමන්ලාටද ක්‍රියාත්මක කරනු ලැබේ. සසුනට දරුවන් පූජා කළ නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ මිහිඳු නිවාස යෝජනා ක්‍රමයට නිවාස අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා මේ වන විටත් මුදල් වෙන් කර තිබේ. ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදිකර ගැනීමට නොහැකි සංඝයා වහන්සේගේ දෙමාපියන් වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 6ක් බැගින් නිවාස 2000ක් ඉදිකිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේ වන විටත් ප්‍රතිපාදන වෙන් කර ඇත. මහා සංඝරත්නයේද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. ඉකුත් නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6.5ක් බව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අද අධිකරණයට දැනුම් දුන්නාය. රැඳවියන් 11 දෙනෙකු මිය ගොස් තිබේ. මෙහිදී මියගිය මලසිරුරු 3ක් රජයේ වියදමෙන් සුදුසු ස්ථානයක භූමදාන කරන්නයි වත්තල මහේස්ත්‍රාත්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත නියෝග කළේ. ඔවුන්ගේ ඥාතීන්ට ආගමට අනුව අවසන් ගෞරව දැක්වීමට අවසර දෙන ලෙසද නියෝග කෙරිණි. මෙම මියගිය තිදෙනාට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ. මියගිය 11 දෙනාම වෙඩි වැදී මිය ගොස් තිබේ. විද්වත් කමිටු වාර්තාවද ඒ බව පැහැදිලි කර ඇත. ඉකුත් නඩු දිනකදී අනාවරණ වූයේ මියගිය රැඳවියන්ගෙන් 8 දෙනෙකුට පමණක් වෙඩි වැදී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඇමති විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරයන මහත්වරුන් මාධ්‍ය හමුවකදී දැක් වූ අදහස් නඩුවේ නිගමනයට වැදගත් විය හැකි බැවින් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ගැනීම පිළිබඳව ඉදිරි දිනකදී අධිකරණයට දැනුම් දෙන්නයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන අවධියේ ආරම්භ කළ ව්‍යාපෘති 800ක් ඉකුත් යහපාලන රජය නතර කළ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාවේදී කීවේය. රජය කිසිදු විටක ජාතිවාදී අයුරින් ක්‍රියා කර නැතැයි ඔහු අවධාරණය කළේ. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පැවසුවේ රටේ ආර්ථික වර්ධන වේගය නැවත ධනාත්මක කිරීමට වැඩසටහන් කීපයක්ම ආරම්භ කර ඇති බවයි. ආයෝජකයන් රැසක් මෙරට ආයෝජනයට කැමැත්ත පළ කර ඇත. කොටස් වෙළඳපොලේද වර්ධනයක් පෙන්නුම් කරයි. මේ නිසා ව්‍යාපාරිකින්ට විශ්වාසයක් ගොඩනැගී ඇතැයි කබ්‍රාල් මහතා කීවේ. හම්බන්තොට වරාය විකුණන විට නිහඬව සිටි විපක්ෂය අද කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන කතා කිරීම හාස්‍යයට හේතු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක කුටිආරච්චි මහතා පැවසිය. ඔබ සවන් දෙන මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්.
ඔබගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ් පතක ශේෂයක් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතට මාරු කර මාසික වාරික වශයෙන් ගෙවන්න. හොමාගම පොලිසිය වසර 10ක් තිස්සේ නීති විරෝධී ලෙස නල ජලය ලබාගෙන ඇති බව අනාවරණය වෙයි. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය ඊයේ පස්වරුවේ කළ වැටලීමකදී මේ බව අනාවරණය විය. මෙම ඒකකයට ලැබුණු තොරතුරක් අනුව එහි ගොස් වැටලීම් කළ අවස්ථාවේ පොලිසිය මෙසේ නීති විරෝධී ලෙස නල ජලය ලබාගත් නල මාර්ගය හසු වී තිබේ. එම පොලිසියට තිබූ ජල සැපියුම් සම්බන්ධතා 4න් 3ක් විසන්ධි කර තිබී ඇත. එසේ විසන්ධි කරනු නල මාර්ගයක් ඔස්සේ ඔවුන් වංචනික ලෙස ජලය ලබාගෙන තිබේ. මෙයින් මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 15කට වැඩි බව හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මණ්ඩලය කියයි. වසර 11කට පමණ ඉහත විසන්ධි කළ ජල සම්බන්ධතාවකින් ජලය ලැබී ඇති බව නොදැන සිටි බව එම පොලිසියේ ඉහළ නිලධාරියෙකු මීට පිළිතුරු වශයෙන් පැවසිය. තමන් මේ බව දැනගත්තේද මෙම විමර්ශනයේදී බව ඔහු පවසා තිබේ. මිනුවන්ගොඩ පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර 43547ක් දක්වා හයිල ගොස් තිබේ. අද දවස තුළ තවත් ආසාදිතයින් 524 දෙනෙකු හඳුනා ගැනුණි. කොරෝනා ආසාදනය වීම නිසා රෝහල් ගතව සිටි තවත් 656 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40317කි. එමාගේ ප්‍රතිශතයක් ලෙස 85%කට ආසන්නය. ලෝකයේ කොරෝනා ආසාදිතයින් සුවවීමේ අනුපාතය 71.8කි. මේ අතර මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහළයි. අද දවසේ කොවිඩ් මරණ 3ක් වාර්තා විය. කොළඹ 14, රත්නපුර හා හොරණින් එම මරණ වාර්තා වී තිබේ. රට ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් කිරීමට හැකියාව ඇත්තේ වත්මන් රජයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පවසයි. ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා රට පුරා සංවර්ධන ව්‍යාපෘති විධිමත් අයුරින් දැන් ක්‍රියාත්මක බව හෙතම කියා සිටී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. රජයක් ඉස්සරහට පවත්වාගෙන යනකොට පිළිවෙලක් තියෙනවා. නෝට රට කොහොමද මේක ඉස්සරහට යන්නේ? ජනාධිපතිතුමා ගත තීන්දුව, සෞභාග්‍යයේ දැක්ම, ඒ වගේම මේ රටේ ගම සමග පිළිසඳර, ඒ වගේම වැඩ සමග යලිගමට කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා ඔබ ඇහුවොත් අපිට ඒකට පැහැදිලි පිළිතුරක් දෙනවා අපේ රජයේ. තරුණ තරුණියන්ට විශාල රැකියා ප්‍රමාණයක් ලබා දීලා මේ කරනකොට සෞභාග්‍යයේ දැක්කම ගම තුළ ක්‍රියාත්මක වෙනවා. අපනයන මාකට් එකට වෙළඳපළට මේක අපිට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. හොඳ ආදායම අපිට ලැබෙනවා. මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපේම ඖෂධ අපේම අමුද්‍රව්‍ය වලින් මේ රටේ දේශීය පැලෑටි වලින් මේව නිෂ්පාදනය කරන්න යනකොට අද විපක්ෂයට ඒක ලැජ්ජාවට කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඖෂධ නිෂ්පාදනය තුළ මේ රටේ අලුත් යුගයක් නිර්මාණය වෙනවා. ශ්‍රී ලංකා දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමේ සභාපති ධුරය රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ලැබී තිබේ. ඒ ලේකම් ධුරයට පත් වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාය. උප සභාපතිවරුන් සහ සහකාර ලේකම් භාණ්ඩාගාරික පත් කර ගැනීමද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමේ රැස්වීමේදී සිදුවිය. පාර්ලිමේන්තුවේදී එය පැවැත්විනි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවල සංවිධාන කරන රත්න සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 76 වැන්න හෙට කොළඹ 6 කිරුළපන බලපොකුණ පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙයි. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික පූජ්‍ය උඩගම සිද්ධාර්ථ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එය පැවැත්වෙයි. ප්‍රමුඛ පුවත මීළඟට ඔබගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ් පතක ශේෂයක් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතට මාරු කර අඩුම පොලි අනුපාතය යටතේ මාසික වාරික වශයෙන් පහසුවෙන් ගෙවන්න. වැඩි විස්තර peoplesbank.lk වෙබ් අඩවියෙන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැරණි දියාගලේ ආරක්ෂිත බැම්මේ කඩා වැටුණු කොටස පිළිසකර කිරීමට පියවර ගනිමින් සිටින බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. අධික වර්ෂාවත් සමග ඇති වූ ගිලා බැසීමක් හේතුවෙන් මෙය කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කරේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ඉංජිනේරු අංශයේක මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙය මීට පෙරද අවස්ථා කීපයකදීද ප්‍රතිසංස්කරණය කර තිබේ.
ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස ඇති දියාගලේ ආරක්ෂිත බැම්මේ මීටර් 10ක පමණ කොටසක් මෙසේ කඩා වැටී තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙන්න ආර්ය කිරි එක්ක හරිම රහට කිරිතේ එකක්. තේකොළ සීනි ඔබ කැමති පදමට දාගෙන 100% එලකිරි වලින් නිපදවන ආර්ය කිරි සමග නියම කිරි තේකක සුමිහිරි රසය ඔබත් විඳින්න. ආර්ය කිරි. කලා උපාධිධාරීන් 2000කට තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබේ. පවතින පුරප්පාඩුවලට කලා උපාධිධාරීන් සුදුසුකම් කිරීම මෙහි අරමුණ බව ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි. උපාධිධාරී පත්වීම සඳහා අයදුම් කළ 91,000කට වැඩි පිරිසක් උපාධිධාරී පත්වීම සඳහා අයදුම් කළ 91,000කට වැඩි පිරිසෙන් 49,000කට වැඩි පිරිසකට රැකියා ලැබී ඇත. ආර්ය කිරි දඹදිව වන්දනා. කොරෝනා උවදුර දුර වූ වහාම ඇරඹෙන ආර්ය කිරි දඹදිව වන්දනාව සඳහා මෙවර මුදලින් රුපියල් 2,20,000ක් හිමි කරගත් වාසනාවන්ත මාපිය දෙපොළ පැල්මඩුල්ලේ KPAS ගුණසේකර මහතා සහ MP ලීලාවතී මහත්මිය. මීළඟ වාසනාව ඔබටයි. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්ය කිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා පැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලප සෑමදී ඇති එකම තැන පීටර්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. ඉකුත් වසර ලොව එදා මෙදා තුර උණුසුම්ම වසර ලෙස වාර්තා වී තිබෙන බව යුරෝපා සංගමයේ චන්ද්‍රිකා දත්ත පෙන්වා දෙයි. මීට පෙර මෙවන් තත්ත්වයක් වාර්තා වී තිබුණේ 2016 වසරේදී. කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව ගෙවී ගිය වසරේ උෂ්ණත්වය සෙල්සියස් 1.25කින් ඉහළ ගොස් ඇති බවයි. ආක්ටික් හා සයිබීරියාවේ තාප මට්ටම් විශාල ලෙස ඉහළ යාම උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධාන සාධකය වී ඇත. යුරෝපා කලාපයේද සෙල්සියස් 4ක උෂ්ණත්ව වැඩිවීමක් සිදු වී ඇත. කොවිඩ් හේතුවෙන් ලෙබනනේ වෛද්‍යවරු 10 දෙනෙක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. තවත් 15 දෙනෙකු හදිසි ප්‍රතිකාරකගේ ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍යාංශය සඳහන් කරයි. වෛද්‍යවරුන් 200ක් නිරෝධායනයට යොමු කර ඇත. මෙවන විට ලෙබනනෙන් ලක්ෂ 2කට වැඩි ආසාදිතයින් වාර්තා වී තිබේ. පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලප සෑමදී ඇති එකම තැන පීටර්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වතුරෝහල් මධ්‍යම රජයට පවරාගෙන ඒවායේ කටයුතු දියුණු කරන බව ඇමති පවිත්‍රාවන්‍යාරච්චි මහත්මිය පවසයි. වතු ජනතාව ක්‍රීඩාංගන ඇතුළු වෙනත් පහසුකම් ඉල්ලා සිටි නමුත් වතු ඉඩම් පවරා ගනිමින් එවැනි කටයුතු සිදු කිරීම සඳහා විශාල කාලයක් ගතවන බව ඇය පෙන්වා දෙයි. මේ නිසා පළමුව රෝහල් කටයුතු දියුණු කොට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ක්‍රියා කෙරේ. ක්‍රීඩා පුවත්. ක්‍රීඩා පුහුණුකරුවන් හා ක්‍රීඩා නිලධාරීන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලන 71ක් සඳහා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් පත් කරේ. ඔවුන්ට පත්වීම් ඩිබි ප්‍රධානය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. ජාතික ක්‍රීඩා සංගම්වල ක්‍රියාකාරීත්වය විධිමත් කිරීම හා ඒකාබද්ධ ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත. ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන ක්‍රීඩා නීතියට අනුව ක්‍රියා කරන්නේද විමර්ශනය කිරීම මොවුන්ගෙන් අපේක්ෂා කෙරේ. එසේම විනිවිද භාවය සුරක්ෂිත කළ යුතුය. එම සංගම් හා සම්මේලන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමග පහසුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරගෙන යාමද මොවුන්ගෙන් බලාපොරොත්තු වෙයි. තවදුරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය හෝ ජාත්‍යන්තර තරග සඳහා තමන් සහභාගී නොවන බව
තුන්නිරියව් ක්‍රීඩක ශ්‍රේහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. සිය පවුල සමග තමා ඇමරිකාවේ පදිංචියට යෑමට තීරණය කළ බව ඔහු සඳහන් කරයි. එය අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තරගාවලි සඳහා ඔහු ඇතුළත් නොවනු ඇත. බොහෝ විට ඔහු ඉදිරියේදී ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ඉඩකඩ ඇති බව වාර්තා වෙයි. මෙරට පළමු පෙර තරගවලදී ඔහු සුවිශේෂී දක්ෂතා පෙන්වා ඇත. ව්‍යාපාරික පුවත්. සැමට රැකවරණය සංකල්පය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මේ වසරේ තේමාව බව එහි සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පවසයි. රක්ෂණ ලබා ගැනීමට වාරික මුදල් ගෙවිය නොහැකි නමුත් රක්ෂණය ලබාගත යුතු විශාල පිරිසක් මෙරට සිටින බව ඔහු ජාතික ගුවන්විදුලියට පැවසිය. ඒ වෙනුවෙන් වැඩසටහන් රාශියක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරම්භ කර තිබේ. රට වෙනුවෙන් ප්‍රමුඛ වගකීම සෑම අවස්ථාවකදීම ඉටු කරන බව ඔහු කියා සිටේ. ශේෂ්ත්‍රයන් විශාල ප්‍රමාණයක් ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කරලා තිබෙනවා. උදාහරණයක් ඉදිරියට ගත්තොත් ත්‍රිරෝධ රතර යතුරන්, අවිධිමත් අංශයේ රැකියාවල යෙදෙන්නන්, සමෘද්ධිලාභීන් ආදී වශයෙන් වෙන වෙනස් ක්‍රමයකදී රක්ෂණ ක්‍රම ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කොවිඩ් රක්ෂණ ආවරණයකුත් අප ලබා දීලා තිබෙනවා. රාජ්‍යාංශයේ සියලුම සේවකයින්ට නොමිලේ කියලා කිව්වට ඒක ඇත්තටම මහා භාණ්ඩාගාරී දායකත්වයෙන් කරන්නේ. ඊළඟට පෞද්ගලික කර්මාන්ත ශාලාවලට මේ කර්මාන්ත ශාලාහිමියන්ට මේ රක්ෂණ ක්‍රමය ලබා ගන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ වසරේ තේමාව සැමට රැකවරණය කියන එක ඒ සංකල්පයේ අර්ථය තමයි ඉස්සරහට යන්නේ. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මෙරට කොටස් වෙළඳපළ ඉහළම වර්ධනයක් අද දිනේදී පෙන්නුම් කළ බව වාර්තා වේ. ගෙවුණු සතියේදී මෙරට කොටස් වෙළඳපළ 5% වැඩි වර්ධනයක් පෙන්වා දී තිබේ. එහිදී රුපියල් බිලියන 33කට වැඩි ගණදුණු පිරිවැටුමක් වාර්තා වීම විශේෂ සිද්ධියකි. ඒ අනුව දෛනික ගණදුණු පිරිවැටුම රුපියල් බිලියන 6 ඉක්මවා තිබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් හෙට රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු නැගෙනහිර උතුරු මැද මධ්‍යම ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. උතුරු නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකිය. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන් මෙන්න යලිත්. මහා සංඝරත්නයේ ඥාතින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක්. මහර බන්ධනාගාර ගැටුමෙන් රජයට පාඩුව රුපියල් කෝටි 6කට වැඩි බව හෙළිවෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය ආරම්භ කළ ව්‍යාපෘති 800ක් යාපාලන රජය නතර කළ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. හෝමාගම පොලිසිය වසර 10ක් නීති විරෝධීව නල ජලය ලබාගෙන ඇති බව අනාවරණ වේ. මෙරට කොවිඩ් සුවවීම 85%කට ආසන්න බව සෞඛ්‍යංශ පෙන්වා දෙයි. කොවිඩ් හේතුවෙන් දෙබරනේ වෛද්‍යවරු 10 දෙනෙක් මිය යති. තවත් 15 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන්. ශ්‍රේහාන් ජයසූරිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව රට හැරයයි. ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලන 71ක් සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් පත් කරේ. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑ